समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව තුලින් මෛත්‍රී භාවනාව කියන මාතෘකාව යටතේ ධර්ම ශ්‍රවණය කරන්න. එදා දේශනාව නතර කරපු තැන ඉඳලා අද ඉදිරියට අපි මේ පිළිබඳව කරුණු සාකච්ඡා කරමු. පහුගිය දේශනාව අවසානයේ අපි සිහිපත් කරමින් හිටියේ මේ Tamanට සහනය උදා කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. පින්නතුනි, ඒ සඳහා අපි කරුණු කීපයක්ම සාකච්ඡා කළා. ඊළඟට Tamanට සහනය උදා කරගන්නවා වගේම අන් අයට මේ තුලින් සහනයක් උදා කරන්නේ කොහොමද කියන කාරණාවේදී පින්නතුනි පැහැදිලි කරන්න ඕනේ Tamanට සහනයක් උදා වෙලා නැත්නම් අපිට කොහොමත් තව කෙනෙකුට සහනයක් ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කළොත් කවුරු හරි අපෙන් ඇවිල්ලා උදව්වක් ඉල්ලනවා. පින්නතුනි ඒ උදව්ව කරන්න මට පුළුවන් කමක් නැත්නම් මට ඒ උදව්ව ඔහුට කරන්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් මගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. ඔහුට දෙන්න මුදල් මම ගාව නැත්තම් මට ඔහුට මුදල් දෙන්න බෑනේ. අන් ඒ වාගේ තමයි පින්නතුනි මේ මෛත්‍රියත්.
අනුන්ට සහනය උදා කරන්න අපිට බැරුව යනවා. අපි ළඟ සහනයක් නැත්තම් තමන් තුල තමන් සැපවත් වෙලා ඉන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ තමන් සැපවත් වුණ ආකාරයටම එක පුද්ගලයෙක් අරමුණු කරලා ඒ පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ඕනේ. ඒ පුද්ගලයාට ඒ සැපය ලැබෙනකන්. පින්නතුනි දැන් හිතලා බලන්න භාවනා කරද්දී මම නිදුක් වෙම්වා කියලා කෙනෙක් ආවර්ජනය කරනවා. දැන් මේ නිදුක් වෙම්වා කියලා තමන්ව ආවර්ජනය කරලා භාවනාව වඩන පුද්ගලයාට ඔළුවේ කැක්කුමක් තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ කිසියම් කායික අපහසුතාවයක් තියෙනවා. තමන්ට තියෙන ඔළුවේ කැක්කුම ඒ කායික අපහසුතාවය තමන්ම ආවර්ජනය කරලා තමන්ට ඒක නැති කරගන්න බැරි නම් වෙනතුනි අපිට පුළුවන්ද තව කෙනෙකුට සුවපත් වේවා කියලා ඔහුව සුවපත් කරවන්න? ඒක කරන්න බැරුව යනවා. මට මගේ වේදනාවල් අයින් කරගන්න බැරි නම් මට තව කෙනෙකුගේ වේදනාවල් කොහොමවත් අයින් කරන්න පුළුවන් කමක් නැහැ. වෙනතුනි අපේ මේ ශරීරයේ පිළිබඳව සම්පූර්ණම අයිතියක් අපිට නැහැ. සම්පූර්ණ අයිතියක් තියෙනවා නම් අපි කැමති විදිහට මේ ශරීරය අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් වෙනතුනි අපිට කවදාවත් අපි කැමති ආකාරයෙන් මේ ශරීරය වෙනස් කරන්න බෑනේ. ඒ කියන්නේ පූර්ණ අයිතිවාසිකමක් අපිට නැහැ කියන එක. යම් ප්‍රමාණයක අයිතිවාසිකමක් අපිට තියෙනවා. නමුත් ඒක පූර්ණ අයිතිවාසිකමක් නෙමෙයි. තමන්ගේ ශරීරයට තමන්ගේ සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් වෙනතුනි තමන්ට වෙන සත්වයක් අරමුණු කරලා එහෙම නැත්තම් සත්වයෝ කීප දෙනෙක් අරමුණු කරලා මේ සත්වයෝ නිදුක් වෙම්වා මේ සත්වයෝ සුවපත් වෙම්වා කියලා අපි කොච්චර කීවත් ඒ අනික් සත්තුන්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි අරමුණු කරපු අනික් පුද්ගලයන්ට කිසිම සුවයක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමන්ගේ සිතුවිල්ල තමන්ට ක්‍රියාත්මක වෙන්න තරම්වත් ප්‍රබල නැහැ. එයි මට මගේ වේදනාවල් ටික අයින් කරන්නත් බෑනේ. ආන් ඒ නිසා මුලින් තමන්ගේ හිත දියුණු කරන්න ඕනේ. තමන්ගේ සිතුවිල්ල තමන්ගේ ඇඟ තුල ක්‍රියාත්මක වෙන විදිහටම මනාව දියුණු කරන්න ඕනේ. ඒ මනාව දියුණු කරනවා කියලා කියහම ඒකට පියවරවල් ගණනාවක්ම තියෙනවා. ආන් ඒ නිසා අපි ඉක්මන් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඉස්සරලාම මේ භාවනාව මනාව තමන්ට වඩන්න ඕනේ. ආන් ඒ වැඩිමේදී අපි හිතමු නිදුක් වෙම්වා කියලා කෙනෙක් මෛත්‍රිය වඩනවා කියලා. ඒක තමන් දවස් කීපයක්ම නිදුක් වෙම්වා කියලා වඩන්න ඕනේ. ඉන් පස්සේ දවස් කීපයක්ම නිරෝගී වෙම්වා කියලා වඩන්න ඕනේ. තවත් දවස් කීපයක් සුවපත් වෙම්වා කියලා වඩලා තමන් තෝරගන්න ඕනේ තමන්ට වඩා වැටහෙන්නේ මොකක්ද? හොඳට දැනෙන්නේ මොන කාරණාවද? පින්නතුනි ඒ කියන්නේ තමන්ට ඕනෑම තත්වයකින් මිදෙන්න තමන්ගේ සිතුවිලි යොමු කරන්න පුළුවන් මොන වචනේ තුලින්ද කියන කාරණාව තමන් හරියටම හොයාගන්න ඕනේ කියන එකයි. මෙතනදී පින්නතුනි මුලින්ම තමන් කැමති ඉරියව්වකින් ඉන්න ඕනේ. මොකද අපි කරණීය මත්ත සූත්‍රයෙන් ඉගෙන ගත්තා. මේ භාවනා ක්‍රමය 4 ඉරියව්වෙන්ම වඩන්න පුළුවන් කියලා. ඒත් පින්නතුනි භාවනාව හොඳින් පුරුදු පුහුණු වෙනකන් ඉඳගෙන වඩන ක්‍රමය වඩාත් සුදුසුයි. ඊට පස්සේ අනිත් ඉරියව් වලිනුත්
මේ භාවනාව වඩන්න පුළුවන්. එතනදී පින්නතුනි මුලින්ම අපි අපේ ශරීරයේ තියෙන වේදනාවල් ටික මුලින්ම අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ශරීරයේ තියෙන රෝග ටික අයින් කරගන්න ඕනේ. ශරීරයේ තියෙන වේදනාවල් ටික අයින් කරනවා කියලා කියහම ශරීරයේ තැන් තැන් වල Tamanට දැනෙන යම් යම් අපහසුතාවයන් එකින් එක අයින් කරගන්න මේ භාවනා ක්‍රමයෙන් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී ද්වේෂය අයින් කරන්න කටයුතු කරන්න ඕනේ. පළවෙනි පියවරේදී වේදනාවල් ටික අයින් කරනවා. දෙවෙනි පියවරේදී රෝග ටික අයින් කරනවා. තුන්වෙනි පියවරේදී ද්වේෂය අයින් කරන්න කටයුතු කරන්න ඕනේ. අන්නේ ආකාර තුන සම්පූර්ණ කරගත්තට පස්සේ තමන්ගේ මුළු ඇඟ පුරාම පැතිරෙන සැපයක් ඇති වෙනවා. ආන්ගේ සැපය මේ දැන් අපට තියෙන යම් සැපයක් තියනවාද ඒ වගේ සැපයක් නම් නෙමෙයි පින්නතුනි. මේ ශරීරයේ තියෙන වේදනාවල් අඩු කරලා ලබන සැපය මුළු ඇඟ පුරාම එක හා සමානවම පැතිරෙන සැපයක්. දැන් තියෙන සැපයල් පිළිබඳව සඳහන් කරාම ශරීරයේ එක තැන එක විදිහේ සැපයක් තියෙනවා. සමහරලාට වාඩි වෙලා ඉන්න ආසනයේ තියෙන සැපය, ඇඳලා ඉන්න ඇඳුමේ තියෙන සැපය, ශරීරයේ තියෙන ස්පර්ශයේ තියෙන සැපය, ඒ ස්පර්ශය එක තැන් වලට තියෙන්නේ. ඒ වගේ ශරීරයේ එක ප්‍රදේශවලට එක විදිහේ සැපයන් තියෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මෙතන සඳහන් කරන සැපය එහෙම එකක් නෙමෙයි. එකම විදිහේ සැපයක්. මුළු ශරීරයේ පුරාම පැතිරිලා තියෙනවා. පින්නතුනි ඒ සැපේ කවදාවත් වචන වලින් විස්තර කරන්න බෑ. මට දැන් හොඳ සුවයක් තියෙනවා කියලා විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි ඒ සුවය මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. මොකද පින්නතුනි ඒ සැපය ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන වලින් පුළුවන් කමක් නැහැ කියලා සඳහන් කරන්නේ. ඒ වාගේ සැපයක් තමයි දැනෙන්නේ. අන්න ඒ තරමේ සැපයක් Taman තුල මුලින්ම ඇති කරගන්න ඕනේ මේ මෛත්‍රී භාවනා ක්‍රමය තුලින්. එහෙනම් අපිට කොච්චර කාලයක් මේ ක්‍රමය පුරුදු කරන්න වෙයිද මේ තරම් උතුම් කායික සැපයක් ලබන්න. අපි ඊළඟට කතා කරමු කොහොමද අපි ඒ සඳහා කටයුතු කරන්න ඕනි? මොන විදිහට කටයුතු කළොත්, කොයි ආකාරයෙන් යෙදුනොත්, කොයිතරම් කාලයක් යොදාගත්තොත් මේ තරම් උතුම් සැපයක් මේ කයින් ලබන්න පුළුවන්ද කියන කාරණාව ගැන අපි ටිකක් සාකච්ඡා කරමු. මුලින්ම අපි යම් ඉරියව්වකින් ඉඳගෙන මේ භාවනා ක්‍රමය වඩන්න පටන් ගන්න ඕනේ. මේ ඕනෑම භාවනා ක්‍රමයක් වඩන්න පටන් ගන්නකොට මුලින්ම අපි අතීත සංසාරේ එදා ඉඳලා මේ අද දක්වාම අපි විසින්ම කරපු පාප කර්ම වලින් යම් සහනයක් ලබා ගන්න කටයුතු කරන්න ඕනේ. මොකද පින්නතුනි මේ සසරගත ජීවිතේ අපි කී දෙනෙකුට නම් කරදර කරලා ඇද්ද? අපි කී දෙනෙකුට හිරිහැර කරලා ඇද්ද? එහෙම අපෙන් කරදරයට භාජනය වෙච්ච, හිරිහැරයට ලක් වෙච්ච කී දෙනෙක් නම් අපිත් සමග අමනාපයෙන් මරණයටපත් වෙලා ඇද්ද? ඒ විතරක් නෙමෙයි පින්නතුනි. ප්‍රාණ පරිත්‍යාගයෙන් නමුත් සිල් රකින්න ඉදිරිපත් වෙච්ච මහ උතුමන් කී දෙනෙකුට අපි අතින් ඒ සිල් පළුදු කරගන්න උදව් ලැබිලා ඇද්ද?
අපේ එක එක විදිහේ ක්‍රියාකාරකම් නිසා සිල් ගුණ දියුණු කිරීමේදී අපහසුතාවයන්ටපත් වෙන්නේ නැද්ද? භාවනාවල් වඩනකොට ඒ හිත එකඟ කරගන්න සමාධියකටපත් කරගන්න අපේ හැසිරීම නිසා කොච්චර අමාරු වෙන්නේ නැද්ද? ආන් එව්ව සංසාරේ අපිට විපාක දෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන් අපි සමාව ගන්න ඕනේ. වෙනතනේ අපි වැඩි සලකන්නේ නැති වුණාට මේ කරුණු අපි අතින් අදත් ඕන තරම් වෙනවා. සමහර වෙලාවට විහාරස්ථානවලට ආරණ්‍ය සේනාසනවලට අපි යනකොට දකිනවා පොඩි දැන්වීමක් තියලා තියෙනවා. නිශ්ශබ්ද වෙන්න. යෝගාවචරයෙන් ඉන්නවා. නමුත් අද මෙහෙම දැන්වීමක් දැක්කට අපි මේ දැන්වීමට ඒ තරම් ගරු කරන බවක් බොහෝ වෙලාවට දකින්න අඩුයි. අපි යම්සේ කතා බහ කර කර ගියාද අපි ඒ විදිහටම කතා කර කර යනවා. අපි යම්සේ දරුවෝ හිනස්සව ගියාද එහෙම නැත්නම් අඬවාඬව ගියාද අපි එතනින් එහාටත් එහෙමම යනවා. නමුත් අපි දකින්නේ කුටි ඇතුලේ නොඑක් ශාලාවල් වල වෘක්ෂ මූලවල යෝගාවචර භික්ෂූන් වහන්සේලා වගේම ගිහි අයත් ඉන්නවා. අපේ මේ ක්‍රියාව සහ නොසැලකිල්ල ඒ අයට බාධාවක් වෙනවා. ඒකවල ඒ තමන්ගේ හිත දියුණු කරගන්න උත්සාහ කරන අයට අපෙන් එළඹෙන බාධාවල් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා සංසාරේ අපිත් දවසක භාවනාවක් ප්‍රගුණ කරගන්න හදනකොට නොඑක ආකාරයෙන් අන්‍යයන්ට කරපු බාධාවල් අපි කරා එනවා. ඒ වගේම තමයි පින්නතුනි සිල්වතුන්ගේ සිල් බිඳෙන්න අපි අතින් කොච්චර උපකාර ලැබෙනවද? සමහර වෙලාවට සිල් පිරිසක් ළඟ අපි දානි බෙදන්න ගිහිල්ලා ඉන්නවා. දානි බෙදන වෙලාවේ අපේ දුරකථනයක් නාද වෙනවා. සමහර වෙලාවට ගුණා කියලා. ඒ සිල්පදේ හානිය කරගන්න මූලික වුණ කෙනා ඒ කාරණාව කොහොමද දන්නේ? නමුත් පින්නතුනි අනුන්ගේ සිල් paludu කරගන්න අපේ ක්‍රියාවක් නිසා පහසුවක් ලැබුණා නම් හේතුවක් වුණා නම් අපිට ඒව සංසාරේ බලපානවා. ඒවා බලපාන්නේ අපිත් සිල් රකින්න ගිය දවසට. අපිත් භාවනාවක් කරන්න ගියපු දවසට තමයි මේ බාධාවල් අපිට විශේෂයෙන් බලපෑම් කරන්නේ. අන්න ඒ නිසා එවන් බාධාවන් සංසාරේ පුරා ඕන තරම් අපෙන් සිද්ධ වෙලා ඇති. ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගන්න භාවනාවක යෙදෙන සිල් ගුණ සම්පූර්ණ කරන අයට නොඑක් උසුළු විසුළු කරන්න පුළුවන්. නොඑක් වචන කියන්න පුළුවන්. ඒ වචන වලින් යම් යම් අපහසුතාවයන්ටපත් කරවන්න පුළුවන්. සමච්චලයට භාජනය කරන්න පුළුවන්. අදත් සමහර වෙලාවට අහනවා දකින්නවා මේ තරුණ පිරිස් සිල් සමාදන් වෙන්නත් හරි කැමතියි. බණ අහන්න භාවනා කරන්න ඒ දේවල් වලටත් බොහොම කැමතියි. නමුත් තමන්ගේ ගමේ විහාරස්ථානයේ සිල් සමාදන් වෙන්නේ නැහැ. ප්‍රදේශයේ ආරණ්‍ය සිල් සමාදන් වෙන්නේ නැහැ. ඉතින් දුර බැහැරකට යනවා. මොකද කියන කාරණාව අහපුවහම හොයලා බලහම සමහර අය කියන කතාවක් තමයි අපි සිල් සමාදන් වෙලා ඉන්නව දැක්කහම ගමේ අය සමච්චල් කරනවා. උපාසක මහත්තයා කියනවා. කාර්යාලයට ගිහිල්ලත් එහෙම කියනවා. උපාසකම්මි කියලා කතා කරනවා. ඉතින් ඒ හින්දා ඒ අයට නොදැනෙන්න, ඒ අයට නොපෙනෙන්න අපි ටිකක් මේ දුරට ඇවිල්ලා සිල් සමාදන් වුණා. සිල් ගන්න කැමතියි. නමුත් කාර්යාලයේදී පවා එහෙම කතා කරනකොට ඒක හිතට වදයක් වෙනවා කියලා. පින්නතුනි මේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ උතුම් වචනය මේ උපාසක උපාසිකා කියන වචනය අද සමච්චලයට භාජනය වෙච්ච වචනයක් වුණාට උපාසක උපාසිකා කියලා කියන්නේ මේ ශාසනයේ දෙවියන් පවා වන්දනා කරන නමක්. මහා උතුම් ගුණධරණ කෙනෙකුට කියන නමක්. නමුත් ඒක වර්තමානයේ Tamanටත් වැටහෙන්නේ නැති නිසා තරුණ වයසේ ඉන්නකොට තවත් කෙනෙක් උපාසකම්මි කියලා කතා කරුවොත් මදි පුංචිකමක් වගේ දැනෙන නිසා එහෙම හිතනවා වෙන්න ඇති.
කෙසේ වෙතත් පින්නතුනි සමහර අය තව ටිකක් වයසටම ගිහිල්ලා සිල් ගන්නවා කියලා හිතලා ඕන් ඔය වාගේ කාරණා නිසා සිල් සමාදන් වෙන්න අදහස තිබුණත් ඒ අදහස අත්හැරගන්නත් පුළුවන්. පින්නතුනි කෙනෙකුගේ සසර මඟ දියුණු කරගන්න සසරින් එතර වීමේ මඟ පාද ගන්න සසර මඟ කෙටි කරගන්න කටයුතු කරන කෙනෙකුට මෙවන් හේතු නිසා අපෙන් වෙලා තියෙන බාධාවක්. අන්න එහෙම බාධා කරපු අවස්ථා අපි නිසා සිල් ගන්න අවස්ථාව අත්හැරපු අය කොච්චර ඇද්ද? අපි නිසා භාවනාවක් වඩන්න තිබිච්ච හිත යටපත් කරගෙන අකමැත්තෙන් නමුත් මේ වාගේ සමච්චල් කිරීම නිසා ඒ අවස්ථා මගහැරගත් අවස්ථා කොච්චර ඇද්ද? ආන් මේ හැම කාරණාවක්ම අද යමක් තේරිලා අපිත් භාවනාවක් වඩන්න සූදානම් වෙනකොට අපිට බාධා කරන්න පටන් ගන්න පුළුවන්. මේ වාගේ කරුණු පින්නතුනි බොහොම සාකච්ඡා කරන්න පුළුවන් එදිනෙදා සමාජයේ පිළිබඳව බලහම. නමුත් පින්නතුනි අපි මේ භාවනාව වඩන්න සූදානම් වෙනකොට එවන් අතීත සසර කර්ම අපිට බලපෑම් කරන නිසා අපි මුලින්ම ත්‍රිවිධ රත්නයෙන් සමාව ඉල්ලන්න ඕනේ. සියලු ආර්යයන් වහන්සේලාගිනුත් සියලු සත්පුරුෂයන් වහන්සේලාගිනුත් සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගිනුත් අපි සමාව ඉල්ලන්න ඕනේ. පින්නතුනි අපි මේ සංසාරේ කරන බොහෝ වැරදි අපිට බලපාන ප්‍රධාන මොහොතක් තමයි මේ භාවනා කරන්න පටන් ගන්න අවස්ථාව. ඒ නිසා භාවනාවට කලින් අපි මේ සියලු දෙනාගෙන් සමාව ඉල්ලන එක අපට මේ භාවනා ක්‍රමයේ දියුණු කරගන්න ලොකු උපකාරයක්. මොකද පින්නතුනි අපි අතීතයේ තිබිච්ච අපේ හැකියාවන් පාවිච්චි කරලා තවත් නොයෙක් කරදර කරලා තියෙන්න පුළුවන්. අපිත් පින් කළාට වඩා මේ සංසාරේ පින්නතුනි අපි වැඩියෙන් කරලා තියෙන්නේ පවුනේ. ආන් ඒ දේවල් අපට කරදර කරන්නේ මෙන්න මේ වාගේ වෙලාවල් වලට. සසරින් මිදීමේ ගමන ආරම්භ කරන්න හදනකොට ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද අන් අය මිසහ කරනකොට ඒ අයට බාධා කරපු නිසා. ආන් ඒ නිසා මේ භාවනා උපදෙස් ලබා දෙන ආචාර්යවරු යෝගාවචරයන්ට විශේෂයෙන් පුහුණු කරවනවා. ත්‍රිවිධ රත්නයේට සියලු ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාට নমස්කාර කරලා උන්වහන්සේලාගෙන් සමාව ඉල්ලලා මේ භාවනාව පටන් ගන්නව නම් හොඳයි කියලා. පින්වතුනි ඒ සමාව ඉල්ලනකොට අවංකවම තමන් අතින් සිදුවන වැරදි වලට සමාව ඉල්ලන්න ඕනේ පින්වතුනි. ඒක නිකන් කරනවා වෙනුවට අවංක බවින් තොරව කළාට අපට සමාව ලැබෙන්නේ නැහැ. අවංකවම සමාව ඉල්ලන්න ඕනේ. මේ සංසාරේ මගෙන් වැරදි වෙච්ච අය ඕන තරම් ඇති. මම නිසා බාධා වෙච්ච අය ඕන තරම් ඇති. නමුත් අද මේ සසරින් මිදෙන්න ඕනේ කියලා හිතාගෙන මේ උතුම් භාවනා ක්‍රමය පටන් ගන්න සූදානම් වෙනකොට මගේ පෙර වැරදි නිසා මට කාගෙන්වත් බාධාවක් නොවේවා. එහෙම බාධා වුණ කෙනෙක් ඉන්නවනම් ඒ අයගෙන් මට නොඅඩුවම සමාව ලැබේවා. දැන හෝ නොදැන එදා කළ වරදට සමාව ඉල්ලනවා කියලා අවංකවම හදවතින්ම සමාව ඉල්ලන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට යම් ප්‍රයෝජනයක් තියෙන්නේ. පින්නතුනි අපෙන් වරදක් වුණ කෙනා ජීවත් වෙලා ඉන්නවනම් ගිහිල්ලා සමාව ගන්න ඕනේ. මොකද අපෙන් වැරදි වුණ කෙනා තාම ජීවත් වෙලා ඉන්නකොට කතා කරලා සමාව ඉල්ලන්නේ නැතුව තමන් තනියම හිතින් සමාව ඉල්ලුවාට ඒක සාර්ථක නෑ. ඉන්නවනම් ළඟට ගිහිල්ලා
කරුණු ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න ඕනේ. මැරිලා නම් සොහොන ළඟට ගිහිල්ලා සමාව ඉල්ලන්න ඕනේ. එහෙමත් නැත්නම් සඳහන් කළා ඒ අය සිහිපත් කරලා සමාව ඉල්ලන්න ඕනේ පින්නතුනි. එහෙමත් සමාව ඉල්ලන්න මතක නැත්නම් මේ සසරේ බොහෝ දෙනෙකුට මම අතින් බොහෝ වැරදි වෙන්න ඇති කියලා එහෙම හිතලා සාමාන්‍ය විදිහට සමාව ඉල්ලන්න ඕනේ. ඊට පස්සේ පින්නතුනි තමන්ගේ ශාරීරියේ හිසේ ඉඳලා පහළට ක්‍රමානුකූලව ආවර්ජනය කරන්න ඕනේ. ඉතින් කොහොමද යම් ආසනයක වාඩි වෙලා S2 පියාගෙන තමන්ව ආවර්ජනය කළ යුතුයි කියලා සඳහන් කරනවා. ඒ ආවර්ජනය කරනකොට තමන්ගේ හිස නළල S2 මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වාම කීප වතාවක් ආවර්ජනය කරලා අපි හොයාගන්න ඕනේ අපේ ශරීරයේ වේදනාවල් තියෙන තැන්. එහෙම කරගෙන යනකොට පින්නතුනි දැනෙනවා මේ ශරීරයේ කිසියම් තැනක වේදනාවක් හට ගන්නවා නම් ඒක දැනෙනවා. අන්න එතන අපේ සිතුවිල්ල නවත්තන්න ඕනේ. මෙන්න මෙතන මට වේදනාවක් තියෙනවා. ඒක හඳුනගෙන අපේ සිතුවිල්ල එතන නවත්තලා භාවනාව සඳහා භාවිතා කරන්නේ මොන වාගේ වෙන්ගේ ශරීරය ආවර්ජනය කරන්න ඕනේ. නිදුක් වෙම්වා කියනකොට තමන්ට තියෙන වේදනාවල් නැති කරාම ඇතිවෙන සහනදායී ප්‍රතිඵලය ආවර්ජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ නිදුක් භාවය මොකක්ද? ඒ නිදුක් බව ආවර්ජනය කරන්න ඕනේ. එතකොට පින්නතුනි ඒ සඳහා Taman එක වේදනාවක් ළඟ නැවතිලා නිදුක් වෙම්වා කියලා හිතන්නේ. එහෙම නැත්නම් සුවපත් වෙම්වා කියලා හිතන්නේ. නමුත් පින්නතුනි මේ වේදනාව නැතිවීමෙන් මා සුවපත් වෙම්වා කියන හැඟීම Taman තුල තියෙන්න ඕනේ. නිදුක් වෙම්වා කියලා අපි අරමුණු කළාට මේ වේදනාව නැතිවීමෙන් මම නිදුක් වෙම්වා කියන හැඟීම Taman තුල තියෙන්න ඕනේ. මොකද අර පවතින වේදනාව නිරන්තරයෙන් ආවර්ජනය වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි මේ මුලින්ම මේ වේදනාව නැතිවීමෙන් මා සුවපත් වෙම්වා කියලා ඉන්පසුව මේ අපි මේ සඳහා පාවිච්චි කරන වචන ප්‍රමාණය අඩු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. සුවපත් වෙම්වා කියලා එහෙම තනි වචනයක් කියන ගමනුත් මේ වේදනාව නැතිවීමෙන් මා සුවපත් වෙන්වා කියන හැඟීම ඇති කරගෙනමයි මේ තනි වචනේ කියන්න ඕනේ. අපි හිරු වෙන්න ඕනේ ඒ විදිහට. ඒකට හේතුව තමයි පින්නතුනි මේ ධ්‍යාන වඩන ක්‍රම වචන ගොඩකින් කරන්න බෑ. පින්නතුනි ධ්‍යානය කියන්නේ එක තැනකට හිත එකඟ කරනවා කියන එක. මොකද මේ භාවනා ක්‍රමය සමත භාවනාවක් නෙපින්නතුනි. මේ සමත භාවනා ක්‍රමයේ ඊටා විශේෂ ආනිසංස තියෙනවා. මෙත්තානිසංස සූත්‍රයේ සාකච්ඡා කරනකොට අපට ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා. නිවනට යන්න හිත සකසන කෙනෙකුට
ඒ ආනිසංස දැනගන්න එක ඊටාම වටිනවා. අතරමඟදී නවත්තලා විදර්ශනාවක් වඩන්න උනත් එතකොට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ භාවනා ක්‍රමය ඊටාම වටින ක්‍රමයක් පින්නතුනි. නමුත් පින්නතුනි මුලිනුත් සඳහන් කළා වචන ගොඩක් එක්කනම් ධානයට සමවදින්න බෑ කියලා. මේ වේදනාව නැතිවීමෙන් මම සුවපත් වෙම්වා. මේ වේදනාව නැතිවීමෙන් මම සුවපත් වෙම්වා. මේ වේදනාව නැතිවීමෙන් මම සුවපත් වෙම්වා කියලා යම් කාලයක් වචන 3ක් කියලා ඒක Tamanට හුරු වුණාට පස්සේ ඊළඟට මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා. මම සුවපත් වෙම්වා කියලා වචන දෙකකට තමන්ගේ ප්‍රකාශය සීමා කරගන්නවා. අන්තිමට මම කියන කොටසත් අයින් කරලා සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා. සුවපත් වෙම්වා කියලා තනි වචනයකට අපි පුරුදු වෙන්න ඕනේ. මොකද අපි සඳහන් කළා ඇයි අපි එහෙම කරන්න ඕනේ? මේ ධානයේට සමවදින්න පුළුවන් වෙන්නේ ඒ තනි වචනයෙන් විතරයි. නමුත් පින්නතුනි සඳහන් කරනවා කල්පයක් මුළුල්ලේ Tamanට මෛත්‍රී කළත් ධානයකට නම් සමවදින්න බෑ කියලා. ඒක කියලාම තියෙනවා. මොකද මේ Tamanට මෛත්‍රී කරන්නේ සැපය කියන කාරණාව Taman තුල උපදවා ගන්න විතරයි පින්නතුනි. මේ Taman තුල තියෙන වේදනාවල් නැති කරනවා කියලා කිව්වහම අපට මුලින්ම දැනෙන්නේ වැඩියෙන්ම අපි ළඟ තියෙන වේදනාව විතරයි. නමුත් පින්නතුනි මේ ශරීරයේ තවත් වේදනාවල් බොහොමයක් තියෙනවා. අපිට ඒවා ඉස්මතු වෙන්නේ නැත්තේ මේ වෙනකොට දැනෙන ලොකුම වේදනාව තමයි අපිට මුලින්ම ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වේදනාව මුලින්ම ඉවත් කරගත්තාම මෙතෙක් අපිට නොදැනුණ ඊළඟ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. පින්නතුනි එතකොට ප්‍රධාන වේදනාව වෙන්නේ ඒක. ඒ වේදනාවත් නැති කරගත්තාම ඊට පසුව තිබුණ ඊළඟ වේදනාව දැනෙනවා. ඒ වේදනාවත් නැතුව ගියහම ඊළඟ වේදනාව අපිට දැනෙනවා. මෙන්න මෙහෙම ක්‍රමක්‍රමයෙන් මේ ශරීරයේ පැහැදිලිවම දැනෙන හැම වේදනාවක්ම අරමුණු කරලා ඒ තැන් වලට කෙලින්ම මෛත්‍රී කරන්න ඕනේ. එහෙම ඒ ආකාරයෙන් හිසේ ඉඳලා පාදාන්තය දක්වාම මුළු ශරීරෙම පරීක්ෂා කරන්න ඕනේ. එහෙම පරීක්ෂා කරගෙන යනකොට තව වේදනාවල් තියෙනවනම් ඒ අවස්ථාත් අපිට දැනෙනවා. එහෙම දැනුණහම එතන නතර වෙලා ඒ ස්ථානයේ අරමුණු කරලා මෛත්‍රී වඩලා ඒ වේදනාවත් අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි පින්නතුනි මේ මෛත්‍රී භාවනාවේ පළමුවෙනි පියවර. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන නොයෙක් රෝග ආවර්ජනය කරලා රෝග වලින් මිදෙන්න භාවනා කරන්න පුළුවන්. මුලින්ම වේදනාවල් ටික ආවර්ජනය කරලා සියලුම වේදනාවල් ටික අයින් කරගන්නවා. ඉන් පස්සේ දැන් මගේ ශරීරයේ කොතනවත් මට වේදනාවක් දැනෙන්නේ නැහැ කියන කාරණාවට ආවට පස්සේ ශරීරයේ තියෙන නොයෙක් රෝග ආවර්ජනය කරලා ඒ රෝග වලින් මිදෙන්න
අපිට පුළුවන්කම තියෙනවා. භාවනාව තුලින් ඒ රෝග ටික ඉවත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි මේ ශරීරයේ තියෙන යම් රෝගයක් ඉවත් කරනවා කියන එක මේ භාවනාවේ තියෙන විශේෂ ගුණයක් කියලා නැහැ. පින්නතුනි ඒක භාවනාවේ තියෙන මූලික ගුණයක් විතරයි. මේ යම් කිසි ලෙඩක් ඇඟේ තියාගෙන ධානයට සමවදින්න බෑ පින්නතුනි. ප්‍රථම ධානයට සමවදින්න නම් මේ ප්‍රීතිය සුවය කියන අංග දෙකම තමන් තුළ පැතිරෙන්න ඕනේ. ප්‍රීතිය සහ සුවය නැතුව ධානයට සමවදින්න බෑ. ශරීරයේ ලෙඩක් වේදනාවක් තියෙනවා නම් කවදාවත් ධානයට සමවදින්න බෑ කියලා සඳහන් කළේ ඒකයි. ඒක එසේමයි පින්නතුනි. ඒ නිසා මේ ශරීරයේ තියෙන රෝග ටික මුලින්ම අපි අයින් කරන්න ඕනේ. සමහර අය මේ සමත භාවනාවට බයක් දක්වනවා. හේතුව තමයි මේ කාලේ මේ භාවනාව වැඩුවට පස්සේ ලෙඩක් ආවොත් නැවත ධානයට සමවදින්න බැරුව යන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ඒක කරන්න ඕනේ කියලා කියන්නේ පින්නතුනි. හැම කාලෙම ප්‍රයෝජනයක් ලැබෙන්නේ එතකොට. ඒ නිසා මේ භාවනාවේ මූලික පියවර තමයි මේ ශරීරයේ තියෙන වේදනාවල් ටික හිතලා ඉවත් කරගන්න එක. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මූලික පියවර. ඒක අපි හරියටම ඒ විදිහටම කරන්න ඕනේ. හිතින් අරමුණු කරගත්ත තමන්ගේ මේ ශරීර වේදනා ඔබට හොයාගන්න පහසුයි පින්නතුනි එතකොට. මොකද පින්නතුනි අපි මේ හුඟක් වේදනාවල් තදින් අල්ලගෙන ඉන්නේ. ආන්ගේ තදින් අල්ලගෙන ඉන්න නිසා මේකට කියනවා මානසික ආතතිය කියලා. ඒ නිසා බොහෝ වේදනාවල් මේ හිත යම් ප්‍රමාණයකට එකඟ වෙද්දී ඒ වේදනාවල් අරමුණු කරද්දී නැති වෙලා යනවා. පින්නතුනි කෙනෙකුට හිසේ කැක්කුමක් තියෙනවා නම් සිහියෙන් ඉන්න කෙනෙකුට නම් තේරෙනවා මේ කැක්කුම එන්නේ මෙන්න මෙතනින් කියලා. ඔළුවේ කැක්කුම කියලා කියන්නේ පින්නතුනි පොදු නමක්. නමුත් ඒක පටන් ගන්න තැනක් තියෙනවා. ඒක තැනකින් තමයි ඔළුවේ කැක්කුම පටන් ගන්නෙ. පින්නතුනි ඒ පටන් ගන්නේ ඇහෙන් වෙන්නත් පුළුවන්. බෙල්ලෙන් වෙන්නත් පුළුවන්. හිස මුදුනේ තැනක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුස නිසා වෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට විවිධ තැන්වලින් මේකේ ආරම්භය සිද්ධ වෙන්න පුළුවන්. මේ ඔළුවේ කැක්කුමට හේතුවක් කොතන හරි තියෙනවා. ආන්ගේ හේතුව පටන් ගන්න තැනක් තියෙනවනම් ආන්ගේ තැන විශේෂයෙන් දැනගන්න ඕනේ. ඊටාම සිහියෙන් ඉන්න කෙනෙකුට තමයි ඒ පටන් ගන්න තැන තේරෙන්නේ. මෙන්න මෙතන දැන් මගේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව නිසා මට තව ටිකකින් ඔළුවේ කැක්කුමක් හැදෙනවා. අන්න එහෙම කියන්න තරම් හොඳ සිහියක් දියුණු වෙනවා. සිහියක් උපදිනවා. නමුත් මේ ධර්මයේ තුලින් ඊට වඩා මේ සිහිය වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කරුණු මනාව දේශනාවේ සඳහන් කරලා තියෙනවා. අපිට ඒ ගැන කරුණු ටිකක් ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. අපි මේ මෛත්‍රී භාවනාව පිළිබඳව
මේ විදිහට කරුණු සාකච්ඡා කරන අතරේ අපි උත්සාහ කරන්න ඕනේ ඒ දැන ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න. මේ භාවනා ක්‍රමය අපි කොහොමද ප්‍රායෝගිකව යොදාගන්නේ කියන කාරණාව අපි ප්‍රගුණ කරන්නත් ඕනේ. නැත්තම් අහගෙන හිටියට විතරක් අපිට මේ කාරණාව සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඉගෙන ගන්න කරුණු ප්‍රායෝගික කරගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. පින්නතුනි, මෛත්‍රී භාවනාව වඩන ආකාර 4ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ආකාර 4ක් කියලා සඳහන් කළේ ක්‍රම 4ක් පැහැදිලි කළා. ඒ ක්‍රම 4න් තමන් තෝරගන්නේ මොන ක්‍රමයේද කියලා අපි ඉස්සරලා තීරණය කරන්න ඕනේ. මොනවද මේ ක්‍රම 4 එතකොට? එක්කෝ තමන් තෝරගන්න ඕනේ මම නිදුක් වෙම්වා. එහෙම නැත්නම් මම නිරෝගී වෙම්වා. එහෙමත් නැත්නම් මම අවෛරී වෙම්වා. ඒ ක්‍රමයක් නැත්නම් මම සුවපත් වෙම්වා. මේ ක්‍රම 4න් මම මොකක්ද මේ භාවනාව වඩන්න යොදා ගන්න ක්‍රමය. පින්නතුනි, තමන්ට මෛත්‍රී කරන කොටස මේ විදිහට යොදාගෙන මේ භාවනාව ප්‍රායෝගිකව දියුණු කරන්න ඕනේ. සමහර වෙලාවට කෙනෙකුට මාස ගාණක් වඩන්න වෙන්නත් පුළුවන්. තවත් කෙනෙකුට නම් සුමානකින් හමාරකින් වැඩෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි, තමන්ගේ ශාරීරියේ තියෙන වේදනාවල් තමන් හිතපු ගමන්ම අයින් කරලා සියලු ලෙඩ තමන්ගෙන් අයින් කරලා තමන් සැපවත් මට්ටමට එනකන්ම මේක ප්‍රගුණ කරන්න ඕනේ. තමන් සැපවත් වුණාට පස්සේ තමා අපට පුළුවන්කම තියෙන්නේ තව කෙනෙකුට මෛත්‍රිය වඩන්න. තමන් භාවනාව ප්‍රගුණ කරගෙන ආපු අනුපිළිවෙලටම ඒ අංග වලින්ම තවත් පුද්ගලයෙකුට වඩනකොට මෛත්‍රී පාදක ප්‍රථම ධානයේට සමවදින්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. තනි කෙනෙකුට මෛත්‍රිය වඩන එක අපිට අත්හදා බලන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද අපි අත්හදා බැලීම කරන්නේ? Tamanට වැඩිලද කියන කාරණාව විශේෂයෙන්. අපි උදාහරණයකට සාකච්ඡා කළොත් මදුරුවෙක් එහෙම නැත්නම් කූඹියෙක් Tamanට දෂ්ට කරන වෙලාවට ඒ මදුරුවාට එහෙම නැත්නම් කූඹියාට මෛත්‍රිය වඩලා මේ Tamanට දැනෙන වේදනාව නැති කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පින්නදිනේ ඒ වෙලාවට තියෙන වේදනාව හරියටම ඒ මధుරව ආරමුණු කරලා වඩලා නැති කරගන්න පුළුවන් නම් තමන්ට මෛත්‍රිය වැඩිලා යම් ප්‍රමාණයකට මෛත්‍රිය වැඩිලා තියෙන කාරණාව තමන්ටම වැටහෙනවා. මොකද තමන්ගේ වේදනාව අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපි වඩන ක්‍රමය වැරදි කියලා තමයි පින්නතුනි කියන්න වෙන්නේ. එහෙමයි මේ කාරණාව පරීක්ෂා කරගන්න වෙන්නේ. මොකද පින්නතුනි මේ මෛත්‍රී ආනිසංස අපේ බුදුරජාණන් වහන්සේ වෙන වෙනම දේශනා කරලා තියෙනවා. පින්නතුනි ඒවා Taman තුල තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Taman හරියටම මෛත්‍රී කරලා නැහැ. කාරණා දෙකයි මෙතන තියෙන්නේ පින්නතුනි. එක්කෝ Taman මෛත්‍රී කරලා නැහැ. එහෙම නැත්නම් කරලා තියෙන ක්‍රමය හරියටම කරලා නැහැ. මේ ශාසනයේ මේ තියෙන කරුණු මරණයෙන් පස්සේ අපිට හම්බ වෙන නිවන් සුව ලැබේවා කියනවා වගේ දෙයක් නෙමෙයි මේක. මේ බුද්ධ ආගමේ තියෙන්නේ ඇස් පන අපිටම Tamanට ලැබෙන ආනිසංස. මේ ළඟම ලැබෙන ආනිසංස. ditta ධම්ම වේදනීය ආනිසංස තමයි තියෙන්නේ. ඒ ආනිසංස ditta ධම්ම වේදනීය ක්‍රමයටමයි ලැබෙන්නේ. එනතුනේ අපි මේ භාවනාවේ පූර්වක්‍ෘත්‍ය කරලා මෛත්‍රී භාවනාව පටන් ගන්න කියලා කියහම තමන්ගේ ශරීරය ආවර්ජනය කරලා S2 පියාගෙන මුලින් පටන් ගන්න ඕනේ. නමුත් පින්නතුනි පස්සේ කාලේ අපට S2 අරගෙන වුණත් මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ආරම්භයක් විදිහට තමයි S2 පියාගන්න කියලා කියන්නේ. මොකද පින්නතුනි
අරගෙන ඉන්නකොට අපේ හිතට ගලාගෙන එන බොහොම අරමුණු తాවකාලිකව නවත්ත ගන්න උවමනා නිසා තමයි S2 පියාගන්න කියලා කියන්නේ. ඉන්නතනි පැයක ඉඳලා පැය 2 දක්වා භාවනා කළොත් මේ භාවනා ක්‍රමය හොඳට වැඩෙනවා. ඉන්නතුනි ඒකින්ද පුළුවන් තරම් දීර්ඝ වේලාවක් එක දිගට යොදා ගන්න උත්සාහ කරන්න ඕනේ. සමහර කෙනෙකුට එච්චර වෙලාව නැතුව වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් විනාඩි 15ක් කළත් ඒක ඊටාම වටිනවා. මොකද නොකරම ඉන්නවට වඩා විනාඩි 10ක් කළත් වටිනවා. බොහෝ වෙලාවක් ඉන්න බැරි කෙනෙක් විනාඩි 5 දවසකට කීප වතාවක් උත්සාහ කරනවා නම් ඒකත් බොහොම වටිනවා. අපිට මේකට වෙනම වෙලාවක් අවශ්‍ය නැහැ පින්නතුනි. අපි කරණීය මත සූත්‍රයේ සක්කෝ කියලා වචනයක් සාකච්ඡා කළා. දක්ෂ බව. පින්නතුනි ඒකෙන් සඳහන් කළේ අපි දක්ෂයෙක් වෙන්න ඕනේ. මොකටද දක්ෂ වෙන්න ඕනේ? අපිට වෙලාව හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ ක්‍රමය හොයාගන්න දක්ෂයෙක් වුණාට පස්සේ නැත්නම් තමන්ගේ භාවනාවට යොදා ගන්න කාලය වෙන් කරගන්න තමන්ට හැකියාව උදා වුණාට පස්සේ කවුරු හරි කියනවා නම් වෙලාව නැහැ කියලා. ඒ කෙනා දක්ෂයෙක් නෙමෙයි. සංසාරයෙන් එතර වෙන්න ඕනේ. භාවනා ක්‍රමයේ දියුණු කරගන්න ඕනේ. මේ භාවනා ක්‍රමය තුලින් මම ඉක්මනට ලොකු ගමනක් යන්න ඕනේ කියලා හිතන කෙනෙක් පුළුවන් තරම් කාලය යොදාගෙන දවසේ වැඩි කාලයක් භාවනාවට අවතීර්ණ වුණාට කමක් නැහැ. ඒක වෙන කාටවත් නෙමෙයි Tamanටම ලැබෙන ප්‍රයෝජනයක්. අපි සඳහන් කළේ එහෙම කරන්න බැරුව නොයෙක් වැඩ රාජකාරීත් එක්ක කටයුතු කරන කෙනෙකුට දවසකට විනාඩි 15ක් වුණත් කමක් නැහැ කියලා. එහෙම නැත්නම් විනාඩි 10ක් 5ක් වුණත් කමක් නැහැ කියලා. නොකරම ඉන්නවට වඩා ඒක වටින නිසා. Taman තනියම ඉන්න ඕනෑම වෙලාවක කෙටියෙන්ම අපි මේ භාවනා ක්‍රමේ යොදා ගන්න උත්සාහ කරනවා නම් ඒකත් හොඳ පෙරහුරුවක්. ඒකට සාමාන්‍යයෙන් යොදා ගන්න පහසු අවස්ථා අපේ ජීවිතේ තියෙනවා. කෙනෙක් සමහරලාවට නාන තැනට ගිහිල්ලා තනියම නා ගන්න වෙලාවේ මේ මෛත්‍රී වඩන ක්‍රමය අරමුණු කරගන්න පුළුවන්. පින්නතුනි එහෙම කළා කියලා Tamanට කිසිම හානියක් නැහැ. මේ භාවනා ක්‍රමයට කිසිම හානියක් නැහැ. Tamanට ලැබෙන්නේ ඒකෙන් යහපතක්ම තමයි. අපි කාර්යාලයේ ඉන්න වෙලාවට පොඩි විවේකයක් ලැබුණා නම් ඒ මෛත්‍රී වඩන ක්‍රමය අරමුණු කරගන්න. පාරේ යම් තැනකට ගමන් කරනවද, කඩේට යනවද, එහෙම නැත්නම් තව තැනකට යනවද, ඒ වෙලාවටත් මේ තමන් මෛත්‍රී වඩන විදිහ ඒ විදිහටම අරමුණු කරන්න. මෛත්‍රී කර කරාම යන්න. වෙනතුනේ විවිධ පුද්ගලයෝ දැකලා අපේ හිතට එන විවිධ අරමුණු තියෙනවා. ආන්ගේ අරමුණු වලට යටවීම නිසා අපිට එක්කෝ රාගය ඇති වෙනවා, නැත්නම් ද්වේෂය ඇති වෙනවා. ඒ තුලින් අපි බොහෝම අකුසල් කරගන්නවා. ඒ අමතර අකුසල් රැස් වෙන එකෙන් ආරක්ෂා වෙන්නත් මේ ක්‍රමය යොදා ගැනීම තුළින් අපිට හොඳ රැකවරණයක් තියෙනවා. සමහරලාට කෙනෙක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පුණත් අපිට ඉක්මනින් කේන්ති යන්නේ නැතුව යනවා. මෛත්‍රී කර මේ කරුණ දිහා අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපට සාපේක්ෂවමයි. කෙනෙක් ඇවිල්ලා ඇඟේ හැපුණත් අපට වෙනදා වගේ කේන්ති යන්නේ නැත්තම් මං ළඟ දැන් පුංචි හරි දියුණුවක් තියෙනවා. වෙනදට වඩා දියුණුවක් තියෙනවා. නමුත් පින්නතුනි මේ ශාසනයේ තියෙන අඥානම කාරණාව තමයි තමන්ට වඩා නරක අය දිහා බලලා, තමන්ට වඩා දුර්වල අය දිහා බලලා, ඒ අයට වඩා මම දැන් හොඳයි කියලා හිතන එක. නෑ පින්නතුනි. එහෙම නෙමෙයි කරන්න කියලා කියන්නේ. අපි හැම වෙලාවෙම බලන්න ඕනේ අපිට වඩා නරක අයත් එක්ක සංසන්දනය කරලා මම ඊට වඩා හොඳයි කියන එක නෙමෙයි කරන්න ඕනේ. එහෙමනම් අපි හැම වෙලාවෙම බලන්න ඕනේ
මේ ශාසනයේ වැඩ හිටපු ආර්යයන් වහන්සේලා දිහා. මේ ශාසනයේ වැඩ හිටපු මහරහතන් වහන්සේලා දිහා. උන්වහන්සේලාට සාපේක්ෂව මම කොච්චර පස්සෙන්ද ඉන්නේ? උන්වහන්සේලා ඉන්න තැනට යන්න මට තව කොච්චර කාලයක් ගත වෙයිද? මේ ශාසනයේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට ලක් වෙන්න මට පුළුවන්ද? ආර්යයන් වහන්සේලා මම දැකලා සතුටු වෙනවද? ආර්යයන් වහන්සේලා මට ආශිර්වාද කරනවද? ආර්යයන් වහන්සේලා ගියපු මගට මම ඇවිල්ලා තියෙනවද? කියන කාරණාව තමයි පින්නතුනේ හැම වෙලාවෙම අපි බලන්න ඕනේ. එහෙම බලලා කටයුතු කරන්න පටන් ගත්තාම තමයි පින්නතුනේ අපි තුල දියුණුවක් ඇති වෙන්න පටන් ගන්නෙ. එතකොට තමයි පියවරෙන් පියවර මම ඉස්සරහට යනවා කියලා තේරෙන්නේ. එතකොට තමයි මට මම ගැන සතුටක් තියෙන්නේ. මම මේ උතුම් වූ ශාසනයේ ආර්ය මාර්ගයට ඇවිල්ලා ඉන්නවා. ආර්ය මාර්ගයේ මම දවසින් දවස ඉදිරියට යනවා. ආර්යයන් වහන්සේලා මම දැකලා සතුටු වෙනවා. උන්වහන්සේලාට මම ගැන සතුටුයි කියන හැඟීමට මට එන්න පුළුවන්කම තියෙනවා නම් පින්තුනේ ඒක මම මේ ජීවිතයේ ලබාගත් ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මේ ශාසනයේ උතුම් ආර්යයන් වහන්සේලාත් එක්ක සංසන්දනය කරලා බලනකොට මම තාම දුර්වල පුද්ගලෙක්. මම ඊටාම දුප්පත් පුද්ගලෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මට මේ ගමන යන්න පුළුවන් නම් මම කොයිතරම් දක්ෂද? මම කොයිතරම් මේ ශාසනයට ඇලුන කෙනෙක් වෙනවද? සසරින් මිදීම මං කොයිතරම් අරමුණු කරලා තියෙනවද? මම මේ සසරින් මිදෙන ගමනට බැහැලා ඉන්නවද? මගට බැහැලා ඉන්නවද? කියන කාරණාව අපි නිතරම මෙනෙහි කරන්න ඕනේ. තමන් තුළ තියෙන හැම අඩුපාඩුවක් ළඟදිම අපි ගැනම කනගාටු වෙන්න ඕනේ. මම නිවීමේ මාර්ගයෙන් බැහැර වෙලා ඉන්නේ. මම භාග්‍යතුන් වහන්සේගේ පාරෙන් බැහැර වෙලා ඉන්නේ. එහෙම තමන්ගේ අඩුපාඩුව දැකලා හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ එකක් ගානේ අඩුපාඩු වලින් මග අරින්න. දවසකට යම් ප්‍රමාණය හරි අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අඩුතරමේ මම වැරදි කරන කෙනෙක් කියලාවත් පින්නතුනි සමහර අයට තේරෙන්නේ නැහැ. මම කරන්නේ වරදක් කියලාවත් තේරෙන්නේ නැහැ. තමන් කරන කාරණාව වරදක් කියලාවත් තේරෙන්නේ නැත්නම් කවදාද හොඳක් කරන්න යෙදෙන්නේ? කවදාද හොඳක් කරන්න හිතන්නේ? මොකද මම වැරදි කරනවා කියන කාරණාව දන්නවනම් තමයි වැරදි වලින් අත්මිදලා හොඳ පැත්තට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි හැම වෙලාවෙම ඉහළ ඉන්න මේ උතුමන් වහන්සේලා දිහා බලලා ඒත් එක්ක තමයි අපි සංසන්දනය කරන්න ඕනේ. උන්වහන්සේලා ඉන්න තැනට යන්න මං තව කොච්චර දේවල් කරන්න වෙයිද? මට තව කොච්චර කාලයක් යයිද කියන කාරණාව හිතන්න ඕනේ. පින්නතුනි මේ භාවනා ක්‍රමය පටන් ගත්තට පස්සේ මේ කරුණු ගැන නැවත කතා කරන්න අමාරු නිසායි මෙහෙම මේ කාරණා ටිකක් සාකච්ඡා කරන්න යෙදුනේ. අද ධර්මදේශනාව සඳහා අපිට තියෙන කාලයත් නිමා වෙලා නිසා අපි අදට දේශනාව මෙතනින් නතර කරමු. ප්‍රායෝගිකව භාවනාව වඩන හැටි පූර්ව කෘත්‍යයත් ඇතුළත්වම අපි ඉදිරියට සාකච්ඡා කරන්න අදහස් කරනවා. අපි මේ කරුණු ඉදිරි දේශනාවෙන් සාකච්ඡා කරන්න අවස්ථාව ඉතුරු කරලා අදට ධර්ම දේශනාව නිමා කරමු. පින්නතනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සදහවත් දායක පින්වත් පිරිස. පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වුණ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන මව්පියන්ට, දුවා දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට මේ සඳහා උදව් උපකාර කරපු අනික් හැම සියලු දෙනාටමත් රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. චක්කුන් උදපාදී උතුම් ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ දයාබරණීය ස්වාමි දියණියටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රත්නත්‍රේ ආශිර්වාදයේ ලැබේවා. එතුමානන්ට මේ පින්කම සංවිධානය කරන්න නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරන සත්පුරුෂ පිරිස සියලු දෙනාටමත් ධර්මසිරි පෙරේරා පියාණන්ට සහ මෑණියන්ටත්
විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු. දායකත්වයේ දරන පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර යන්න මේ සද්ධර්ම ශ්‍රවණානි සංසයත් දානානි සංසයත් ඒකාන්ත වශයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ